समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින
ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා ඊටාම වැදගත් ධර්ම මාතෘකාවක්. අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන කාලයේදී බුදු කෙනෙකුට පමණක් පවත්වන්නට පුළුවන් අති විශේෂ ප්‍රාතිහාර්යයක් වන මේ යමක මහා ප්‍රාතිහාර්ය පාපු අවස්ථා 3ක් ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ලංකාව කොයිතරම් වාසනාවන්තයිද කියලා කියනවනම් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලා පින්වතුනි මේ ලංකාදීපී ඒ යමක මහා ප්‍රාතිහාර්ය අවස්ථා දෙකකදී පාලා තියෙනවා. ඒතර අපේ රට කොයිතරම් වාසනාවන්තයිද කියලා හිතන්න. භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරන කාලයේදී උන්වහන්සේ පළවෙනි වතාවට මේ ප්‍රාතිහාර්ය පෑවි බුදුණු බෝධි මූලයේදී. උන්වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ දෙවිවරු සැක සංකා පළ කළාම භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී ප්‍රාතිහාර්ය පෑලා දෙවියන්ගේ සැකය දුරු කළා. තවත් වරක උන්වහන්සේ ඥාතිගමට වැඩම කරනකොට කිඹුල්වත් නුවරට වැඩම කරනකොට ඒ කිඹුල්වත් නුවරදී උන්වහන්සේ ඥාතින් පිළිබඳ ඇතිවෙච්ච මාන්නය දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ මහා පෙළහර පෑවා. තුන්වෙනි අවස්ථාව තමයි තීර්ථකයන්ව දමනය කරන්න. තීර්ථක දමනයේදී උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑවා. මෙන්න මේ අවස්ථාව පින්වත්නි ඊටාම සුවිශේෂී අවස්ථාවක්. අද ධර්ම දේශනාව සඳහා මා අදහස් කරගත්ත මෙන්න මේ කාරණාව අපේ පින්වතුන්ට පැහැදිලි කරන්න ඕන කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ තීර්ථක දමනයේදී යමා මහ පෙළහර පෑපු අවස්ථාව. මේක බොහොම දිග මාතෘකාවක්. අපිට එක දේශනාවකින් දෙකකින් නිමා කරන්නට බැරි තරම් බොහොම ගැඹුරු මාතෘකාවක්. ඒ වුණාට අපිට තියෙන කාල වේලාව අනුව අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ කාරණාව අපි විස්තර කරන්න උත්සාහ කරමු. රජගහනුවර හිටිය පින්වතුනි එක්තරා සිටුවරේ. මේ සිටුවරයා පින්වතුනි දවසක් නානකොට ගඟේ පාවෙලා ආපු එක්තරා සඳුන් කැටයක් හමු වුණා. සඳුන් ගහක බොහොම වටිනා අරටුවක් මේ සිටුවරයට හමු වුණා. සිටුවරයා බොහොම ධනවත්. සිටුවරයා කල්පනා කරනවා මට මේ සඳුන් අරටුවෙන් වැඩක් නෑ. මට මොකද ගොඩාක් ධනෙ තියෙනවා.
නමුත් මේ වටින සඳුන් අරටුවෙන් කිනම් හෝ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතලා සිටුවරයා මේ අරටුවෙන් හැදුව පාත්‍රයක්. පාත්‍රයක් හදලා ඒ පාත්‍රය තමන්ගේ නිවසේ උණගහක් සිටවලා ඒ උණගහ මුදුනේ තැබුවා. රජගහ නුවරටම පණිවිඩයක් යවනවා. මේ නගරේ කවුරු හරි 이르දිමත් කෙනෙක් ඉන්නවා නම් ඒ 이르දිමත් කෙනා 이르දියෙන් ඇවිල්ලා මේ පාත්‍රය අරගන්න කියලා. අන්න ඒ වෙලාවේ පින්වත්නි මේ ආරංචිය මුළු නගරේ පුරාවටම පැතිරුණා. සිටුවරේ පණිවිඩෙත් එක තවත් කරුණක් කියනවා. 이르දින් ඕන කෙනෙකුට මේ පාත්‍රය මන් දෙනවා. ඒ විතරක් නෙවෙයි මමත් මගේ අඹුවත් මගේ දරුවනොත් අපි එන ශාස්ත්‍රවරයාගේ සරණ යනවා කියලා ප්‍රකාශයක් කළා. මේ ආරංචි පිංගුතුනි පැතිරිලා ගියා ශාස්ත්‍රවරු ළඟට. පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බල, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත මේ පිරිස් අතරට ගියා මේ මතය. මොකද ඒ හැම දිනාම පින්වතුනි කියලා හිටියා ඒ ශාස්ත්‍රවරු කිව්වා අපි බුදු. අපි බුදු වුණු අය. ඒ පිරිස කියන දේට කිව්ව ධර්මයේ කියලා. ඔවුන්ගේ ශාසනයට ඇතුල් වෙන අයට කියනවා සංඝරත්නය කියලා. මේ බුද්ධ, ධම්ම, සංඝ, නිවන, සසර මේවා අපි බුදුරජාන් වහන්සේගේ වචන නෙමෙයි. ඒ කාලේ පින්වතුනි භාවිතා කරපු සමාජීය ව්‍යවහාරයක්. ඒකනේ අනේපිඩු සිටුතුමා පළමුවෙන්ම බුදුන් සරණ යනකොට බුදුරජාණන් වහන්සේ දකින්න යනකොට හිතාගෙන ගියේ මොකද්ද? මේ ඇත්තටම බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ මට මගේ දෙමව්පියන්ගෙන් ලැබුණු නමින් මාව ආමන්ත්‍රණය කරයි කිව්වා. කියන්නේ අනේපිඩු සිටුතුමාගේ ඇත්ත නම තමයි සුදත්ත. ඒ කාලේ පින්වතුනි ඒ තරමටම හිටිය බුදුවරු. හැබැයි ඔවුන්ගේ අගුණ සංගවමින් නැති ගුණ ඉස්මතු කරමින් සමාජය ඉස්මතු වුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න සැබෑ ශ්‍රාවකයන් වහන්සේලාගේ සැබෑ ශ්‍රාවකයන් වහන්සේලාගේ පින්වතුනි තියෙන විශේෂම ලක්ෂණය තමයි කවදාවත් අපි මේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ ඒ කියන්නේ ශාසනීය ශ්‍රාවකයෝ කියලා කියන හඳුන්වන්නේ කාවද? බුදුරජාණන් වහන්සේ කියන විදියට ජීවත් වෙන කෙනාට. එවැනි ශ්‍රාවකයෝ පින්වතුනි කවදාවත් තමන්ගේ ගුණ ලෝකයා ඉදිරියේ හෙළි කරන්නේ නැහැ. මොකද ගුණය සංගව ගන්නේ ඒ තරමට ගුණ අධික නිසා. මේ කාරණාවවත් අද කාලේ හරියට අපේ ශ්‍රාවකයන්ට තේරෙනවා නම් බොරුවට නැති ගුණ පෙන්වමින් තමන් මගපල ලාභින් හැටියට ඉස්මතු වෙන පිරිස කෙරෙහි කවදාවත් පුංචිම පැහැදීමක්වත් තමන්ගේ හිතේ උපදින්නේ නැහැ.
මොකද තමන්ගේ ගුණ පෙන්වන්න ඒ තුලින් තමන්ට බොහෝ ලාභ සත්කාර පින්වතුනි වඩා ගන්න පුළුවන්. බුදුහාමුදුරේ ඒ තරමට ඒ සම්බන්ධයෙන් විනය ශික්ෂාපද පනවල තියෙනවා. තමන් නොලබපු මාර්ගඵලයක් ලැබුවායයි කියලා කියනකොට ඒක හඳුන්වන්නේ උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. ඒක පරාජිකාව. පරාජිකා කියන්නේ භික්ෂු භාවයේ නැති වෙනවා. හැබැයි විනය පිටකයේ පින්වතුනි තවත් වටින කරුණක් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි භික්ෂුවකට මම සිල් රකින්නවා. මම ඉන්නේ ආරණ්‍යවල. මම පාත්‍රයෙන් පමණයි දන්වල දන්නේ. මම එක වේලයි දන්වල දන්නේ. මම භාවනා කරන කෙනෙක්. පින්තුනි යම් භික්ෂුවක් එහෙම ප්‍රකාශ කළොත් ඒක ඇවතක් ඇටියට හඳුන්වලා තියෙනවා. ඒ කරුණත් පින්වතුනි හරි විශේෂයි. භාග්‍යවතුන් වහන්සේ තරමට මේ භික්ෂුවකගේ ආරක්ෂාව පිළිබඳ සසරේ බලාපොරොත්තු වෙලා තියෙනවා. කුහනා ලපනා කියලා අපේ විනී භික්ෂුන් වහන්සේලාට උගන්වපු විනී කරුණු කීපයක් තියෙනවා. අපි හිතමු එක දායක මහත්තයෙ පන්සලට එනවා. පන්සලට ආවම මේ දායක මහත්තයට කියනවා ඉදලක් පූජා කිරීමේ ආනිසංස. ඉදලක් පූජා කිරීමේ ආනිසංස කියනවා. ඊළඟ දවසක ওই දායක මහත්තයා පන්සලට එනකොට කැඩිච්ච ඉදලකින් අතු ගන්නවා. අතු ගන්න ගමන් කියනවා බලන්නකො ඉතින් අපිට තියෙන එකේනේ අපි අතු ගන්නෙ. ඒතර දායක මහත්තයා දන්නෝ ඉදල් පූජා කිරීමේ ආනිසංස. එහෙම වංචාවෙන් දායකයන්ගේ යමක් ලබා ගත්තොත් ඒක මේ කොහනා ලපනා කියන විනය කාරණාවලට අදාළ වෙනවා. ඊතරම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිසිදු කළා තියෙන්නේ. භික්ෂුවකට පුංචි තැනකින්වත් රිංගල යන්න බැරි වෙන විදියට මේකේ ආරක්ෂක වැටක් භාග්‍යතුන් වහන්සේ බැඳලා තියෙන්නේ. නමුත් එහෙම බැඳ ඒව බිඳගෙන යන පිරිසෝ ඒ කාලෙත් ඉඳලා තියෙනවා. මොකද ਸਰව සම්පූර්ණයෙන් පිරිසුදු කරන්න කිසි කාලයක පින්වතුනි හැම ශාස්ත්‍රවරයෙකුටම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලාවකම අර ගුණවතුන්ගේ ගුණ පමණක් දකින්නට ඕනේ. අගුණ අයගේ අගුණය දැකලා අපේ හිතේ අපහැදීමක් ඇති කර ගැනීම ඒක අපට අලාභයක්. මොකද යමෙක් කර්මයක් කළොත් ඒ අකුසල කර්මී විපාකය ගෙවන්නේ කවුද? කරන කෙනා. මොකද භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට මේ කාරණාවල් හරි අපූර්වට දේශනා කරලා තියෙනවා. දුස්සීලව එක මොහොතක් ගත කරලා දායකයන්ගෙන් ලැබෙන එක දන් බත් ඇටයක් වළඳනවා කියන්නේ හරියට රත් වෙච්ච ගිනි කුලි ගිලින වගේ වැඩක්. එහෙම ගිලින කීට වඩා ලොකු ලාභයක්. දැන් ඒ කාලේ අර හිටපු ශාස්ත්‍රවරු ඔන්න ඔය විදියට පිළිවෙත් අනුගමනය කරලා තියෙනවා. තමන්ගේ නැති ගුණ ලෝකයට පෙන්නනවා. හැබැයි මේ බුදුරජාන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ කවදාවත් පින්වතුනි තියෙන ගුණෙත් පෙන්වන්නේ නැහැ. මාර්ගඵල නෙවෙයි. දැන්
මහා සමය සූත්‍රයේ අට කතාවේ කියනවනේ. රහත් වෙන රහතන් වහන්සේට ප්‍රාර්ථනාවල් දෙකක් තියෙනවා. එකක් තමයි මම ලබපු මේ ඵලයේ මේ ලෝකයේ අනිත් සියල්ලෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. දෙවෙනි ප්‍රාර්ථනාව තමයි මම ලබපු මේ ඵලය නිදානයක් ලැබුණු කෙනෙක්ගේ ලැබුණු නිදානය සගවන්නේ යම්සේද ආන්නේ වගේ මේ ලෝකේ කිසිම කෙනෙක් දැන නොගනීවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒකයි පින්වතුනි අපි ධර්මයේ බොහෝ තැන් තියෙනවා රහතන් වහන්සේලාගෙන් ගිහිලා කෙලින්ම අහලා තින වහන්සේ රහත්ද කියලා. ඒකට පින්වතුනි වක්‍රාකාරයෙන් පිළිතුරු ලබා දීලා තමන්ගේ රහත් බව සංගවාගෙන ඉඳලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ තමන් රහත්යයි කියලා ඔප්පු කරන්න ඕනේ. එහෙම කළොත් ඒක ලාභ සත්කාර ලබා ගැනීම එක උපාය මාර්ගයක් වෙනවා. නමුත් පින්වතුනි අද කාලේ අපට අහන්න ලැබෙන සමහර ප්‍රවෘත්ති දිහා දකිනකොට බොහෝම බලවත් සංවේගයක් ඇති වෙනවා. ඒ සංවේගය ඇති වෙන්නේ මේ ශාසනය ගැනවත් බුදුරජාන් වහන්සේ ගැනවත් ධර්මයේ ගැනවත් නෙවෙයි. ඒ සංවේගය ඇති වෙන්නේ අනේ මේ වංචාවෙන් මෙහෙම ජීවත් වෙන මේ පිරිස සංසාරේ කවද්ද නම් මේ අකුසල කර්ම ටික ගෙවලා නිම කරයිද කියලා. ඒකතුරි ගෙවන්න ගත්තම නම් ඒකේ කෙලවරක් නම් කොහෙන් දකින්න ලැබෙයිද කියලා හිතා ගන්න බෑ. මොකද ධර්මයට විරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒක ආනන්තරීය පාප කර්මයට හා සමාන බරපතල පාප කර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන එක ආනන්තරීය පාප කර්මයක් නම් ඉවන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සොලවනවා කියන එක කොයිතරම් බරපතල අකුසල කර්මයක්ද? ඒ නිසා අපි බොහොම ප්‍රඥාවෙන් සිහියෙන් වැඩ කරන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමදාම කරන්නේ ගුණය හංගන එක. දැන් තමන්ගේ මගපල නෙමෙයි මේ සිල්වලට මඩා දියුණු මට්ටමේ සීලයක් අපි හඳුන්වනවා දූතාංග කියලා. මේ දූතාංග රකින්න භික්ෂුන් වහන්සේලා තමන් රකින්න දූතාංගේ පිංඋතුන් අංගවන්න දෙන්නේ කාටවත්. සමහර හාමුදුරුවරු තමන් රකින්න දූතාංග පිළිබඳ තමන්ගේ එකටම මහාන වෙච්ච එක්කෝසේ උපන් සහෝදරයෝ දැනගනී කියලා බයට ප්‍රකට වෙන්න යන අවස්ථාවන් වලදී ඒ දූතාංග පිංඋතුනි කඩලා තියෙනවා. මොකද ඒක කඩන්නේ මොකකටවත් නෙවෙයි තමන්ගේ ගුණය ප්‍රකට වෙයි කියන බයට. ඒ නිසා පින්වත්නි මෙන්න මේ කාරණාව අපි බොහෝම සිහි බුද්ධියෙන් සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕන කාරණාවක්. දැන් මේ සිටුවරට ප්‍රශ්නයක් ආව ගොඩාක් දෙනෙක් කියනවා අපි බුදු අපි රහත්. නමුත් මේ සිටුවරේ කවදාවත් රහතන් වහන්සේ නමක් දැකලා නැහැ. ඒ නිසා සිටුවරේ අභියෝගයක් කරනවා යම් රහත් කෙනෙක් ඉන්නව නම් මේ පාත්‍රය විල අරගෙන යන්න. ඕනම කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. හැබැයි විතරක් නෙවෙයි අරගෙන යන කෙනාට පාත්‍රයක් දෙනවා මමත් ඒ කෙනාගේ සරණ යනවා. දැන් ශාස්ත්‍රවරුම ඇවිල්ලා මේ සිටුවරට කියනවා සිටුතුමනි ඔය වගේ ලාමක දෙයක් වෙනුවෙන් ප්‍රාතිහාර්ය පාන්න ගියොත් අපේ ප්‍රාතිහාර්ය වටිනකම නැති වෙනවා. දැන් තමන්ට ප්‍රාතිහාර්ය පාන්න බෑ කියලා කියන්නේ. ඔය වගේ ලාමක දෙයක් වෙනුවෙන් ප්‍රාතිහාර්ය පානවා කියන්නේ අපේ ප්‍රාතිහාර්යයේ තියෙන වටිනකම බාල වෙනවා.
ඒ නිසා සිටුතුමනි ඔය පාත්‍රය අපට දෙන්න ඔබ අපේ සරණ ඉන්න. නමුත් සිටුවරයා එනේන හැම ශාස්ත්‍රවරයම කියන ওই කතාව නමුත් එක්කෙනෙකුටවත් දෙන්නේ නැහැ. අන්තිමට මෙනව නිගණ්ඨනාථ පුත්ත. නිගණ්ඨනාථ පුත්ත තමන්ගේ ගෝලයන්ට කියලා එනවා මම මොලින් ගිහිලා සිටුවරයාගේ පාත්‍රය ඉල්ලන්න. සිටුවරයා මං කියන කතාවට එකඟ නොවුනොත් මම එක පයක් ඉහළට ඔසවලා එක අතක් ඉහළට ඔසවලා ඉරදි පාන්නෙක් වගේ ඉහළට යන උත්සාහ කරනකොට නුඹලා මාව ඇඟින් අදින්න හා ආචාර්යනි මේ වගේ ලාමක දෙයක් වලින් ප්‍රතිහාරය පාන්නේ මොකටද කියලා මාව නවත්තන්න කියනවා. දැන් නිගණ්ඨනාථ පුත්තුමා කතා කරගත්තු විදියට සිටුවරයාගේ ළඟට ආවා. කියනවා සිටුතුමනි මේ වගේ පුංචි දෙයක් වෙනුවෙන් මම වගේ කෙනෙක් ප්‍රතිහාරය පෑවොත් ඒක මට ලොකු නින්දාවක්. ඒ නිසා සිටුතුමනි පාත්‍රය මට දෙන්න. නමුත් නිගණ්ඨනාථ පුත්තුමාට කියනවා සිටුවරයා ඔබ වහන්සේට ඕන නම් ඉර්ධියෙන් ගිහිල්ලා ගන්න. ඒ ගන්න ඕන කෙනෙකුට මම පාත්‍රය දෙන්න. ඒ වෙලාවේදී කතා කරගත්තු විදියට නිගණ්ඨනාථ පුත්තුමා එක පාදයක් ඉහළට ඔසවනවා එක අතක් ඉහළට ඔසවනවා ඉර්ධි පාන්න වගේ සූදානම් වෙනකොට අර ගෝල පිරිස හා ආචාර්යනි ඇයි අපට මෙහෙම නිඳා කරන්නේ මේ ලාමක දෙයක් කියලා නිගණ්ඨනාථ පුත්තුමා පස්සට ඇත්තා. ඉතින් නිගණ්ඨනාථ පුත්තුමා කියනවා සිටුතුමනි කොහෙද ඉතින් මට ප්‍රතිහාරය පාන්න දෙන්නේ නැහැ. මේ පිරිස මාව අදිනවනේ. නමුත් නිගණ්ඨනාථ පුත්තුමාට කියනවා සිටුවරයා ඔබලා කොම කරන්නේ වංචාවක්. මම කාටවත් මේ පාත්‍රය දෙන්නේ දෙන්නේ ඉර්ධියෙන් එවිල ගන්න කෙනෙකුට විතරයි. දැන් දවස් 7ක්ම ගියා මේක කවුරුවත් ගත්තේ නෑ. දැන් ඔය ආරංචිය නගරේ හැම තැනකම කතා වෙනවා. දවසක් බීමත්ව ඉන්න පිරිසක් මේ කාරණාව ගැන කතා වෙනවා. ඔතනින් යනවා මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ දෙනම. ඔය කතාව ඇහිලා මුගලන් හාමුදුරන්ට කියනවා මුගලන් හාමුදුරුවෝ පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ට කියනවා ආයුෂ්මත් පිණ්ඩෝල අපේ බලය ශක්තිය පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඔබ මහා 이르දිමතෙක්නේ යන්න ගිහලා පාත්‍රය ගන්න කියනවා. ඉතින් පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ තමයි මේ ශාසනයේ අග්‍රතම 이르දිමත් වූ භික්ෂුව ඔබ වහන්සේ වඩින්න කියනවා. නමුත් මොගලන් හාමුදුරුවෝ කියන කමක් නැහැ. ඔබම යන්න. ඉතින් පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ ඉර්ධියෙන් අර උණ ගහ ළඟට ගිහිල්ලා අහසේ ඉඳගෙනම ඒ පාත්‍රය අරගෙන උණ ගහ උඩට වෙලා ඉන්නවා. ආන්න ඒ වෙලාවේ සිටුවරයා මේක දැකලා සිටුවරයා උන්වහන්සේව බිමට වඩම්මවලා පාත්‍රය අරගෙන පාත්‍රයේ පිරෙන්නම චතුමදුර දාලා පූජ කළා. එතෙන් පටන් සිටුවරයා උන්වහන්සේගේ සරණ ගියා. දැන් නගරේ හැම තැනකම මේකත් පැතිරුණා. සවස් වෙනකොට පන්සල පිරෙන්නේ මිනිස්සු. මිනිස්සු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි වහන්සේ දහවල් පාපු ඉර්ධිය අපි දැක්කේ නෑ. අපි රසාවල් වලට ගිහිල්ලා හිටියේ. ස්වාමීනි අපටත් පේන ප්‍රාතිහාර්ය පාන්නේ කියලා මිනිස්සු කෑ ගහනවා. බුදුරජාණන් වහන්සේට මේක ඇහෙනවා. ආනන්ද හාමුදුරන්ගේ කරුණ විමසනවා. ආනන්ද හාමුදුරුවෝ කරුණු කාරණාවල් පැහැදිලි කරාම පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ව ගෙන්නවනවා. පිටුතුනි
බුදුරජාණන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ට දොස් කියලා අහන්නේ මේ ලාමක දෙයක් වෙනුවෙන් ඇයි මහණ නුඹේ නිර්වත වෙන්නේ කියලා. බලන්න මේ රහතන් වහන්සේට චෝදනා කරන්නේ. එහෙමනම් බලන්න මේ ශාසනය කොයිතරම් උසස් තැනකද තියෙන්නේ. පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ගේ මේ සිදුවීමත් එක්ක භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂාපදයක් පනවනවා. කිසිම කෙනෙක් ලාභ සත්කාර නිසා කිසි දවසක ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. දැන් මේ ආරංචියත් පින්වතුනි හැම තැනකම පැතිරුණා. දැන් මේ වෙනකොට ශාස්ත්‍රවරුම බොහොම නින්දාවට ලක් වෙලානේ හිටියේ. ඔවුන්ට එරිදි ප්‍රාතිහාර්ය පාන්න බෑ කියලා. ඒ වෙලාවේදී ශාස්ත්‍රවරු බුදුරජාණන් වහන්සේගේ මේ නියමයෙන් ඔවුන් දැන් තැන් වල කියවනවා අපි මේ ශ්‍රවණ බවත් ගෞතමියෝ වගේ පොඩි දේවල් ලබා ගන්න ප්‍රාතිහාර්ය පානයි නෙමෙයි. අපේ ප්‍රාතිහාර්ය නුඹලට දැනගන්න ඕන නම් ඔය ශ්‍රවණ බවත් ගෞතමයන්ට හෝ ඔහුගේ ශ්‍රාවකයෙකුට හෝ එන්න කියන්න අපිත් එක්ක ප්‍රාතිහාර්ය පාන්න. දැන් මේ ශාස්ත්‍රවරු මේක කිව්වේ ඇයි? දන්නම බුදුරජාණන් වහන්සේ නීතියක් පැනෙවුවෝ දිවි හිමියෙන් භික්ෂුන් වහන්සේලා ඒක රකින්නවා කියලා. දැන් දන්නවනේ ප්‍රාතිහාර්ය පාන්නේ එපා කියලා බුදුහාඳුර කිව්වා කියලා. දැන් මොන කරුණක් නිසාවත් ප්‍රාතිහාර්ය නම් පාන්නේ නැහැ කියලා දන්නවා ශාස්ත්‍රවරු. ඒ නිසා දැන් කිය යනවා අපි මේ පොඩි දේවල් වලට ප්‍රාතිහාර්ය පානයි නෙවෙයි අපේ ප්‍රාතිහාර්ය මොනවද කියලා දැවොත් කාපු කෙනෙකුට දඬුවම් දෙනවා. දැන් නීතිය පනවන්නේ කවුද? රජතුමා. ඊළඟට බුදුහාමුදුරුවෝ අහනවා මහරජ ජනතාවට නීතියක් පනවනවා අඹ කන්න එපා කියලා උයන් වලින්. හැබැයි මහරජ ඔබ උයනකින් අඹ ගෙඩියක් කෑවොත් අර ජනතාවට පනවපු නීතිය ඔබටත් අදාළ දානවා. එතකොට කියනෝ නෑ. ආන්ගේ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පනවන විනය නීති භාග්‍යවතුන් වහන්සේට අදාළ නෑ. බිම්බිසාර රජතුමා අහනවා ස්වාමීනි කොහේදීද ඔබ වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නේ? කවදද ප්‍රාතිහාර්ය පාන්නේ? මහරජ සියලු බුදුවරු තීර්ථක දමනය කරන්නේ සවැත් නුවරදී. මම සවැත් නුවරදී තවත් මාස 4කින් ප්‍රාතිහාර්ය පානවා. දැන් මේ ආරංචිය තීර්ථකයන්ට ආවා. ඒ තීර්ථකයෝ බය වුණා. ඒ හිතුවේ නෑනේ කවදාවත් බුදුහාමුදුරන්ට විනී නීති අදාළ නෑ කියලා. දැන් තීර්ථකයෝ බයටපත් වෙලා තැන් වල කතා වෙනවා අයියෝ අපි විසින්ම නසාගත්ත නේද කියලා. දැන් ආයි පරදින්න යන්නේ. Tamanට ප්‍රාතිහාර්ය පාන්න බෑ. දන්නව භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය මට්ටම. ඒ නිසා මේ ශාස්ත්‍රවරු දැන් වෙනම උපායක් කල්පනා කරනවා. මොකද උපාය? ඔවුන් කතිකා කරගත්තා අපි ඔක්කොම එකතු වෙලා ශ්‍රවණ බවත් ගෞතමයන් වහන්සේගේ පස්සේ යමු. මොකද දන්නවා මාස 4ක් යනකම් නම් ප්‍රාතිහාර්ය පාන්නේ අපි මොන්න තරම් කරදර කළා. දැන් භාග්‍යවතුන් වහන්සේ දින නියම කළ ඉවරයිනේ. ඒතර මාස 4ක් යනකම් ප්‍රාතිහාර්ය පාන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසා තැන් වල කියව යනවා භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් මිනිසුන්ට. දැන් බුදුහාඳුරු යන හැම තැනකම මේ පිරිසත් යනවා. මිනිස්සු අහනවා ඇයි ඔබ වහන්සේලාත් මේ බුදුහාඳුරගේ පස්සේ යන්නේ? නැහැ ඉතින් අපි මේ ශ්‍රවණ බවත් ගෞතමයන්ට ප්‍රාතිහාර්ය පාන ආරාධනා කරනවා. කොහොමද අපිව මගහැර උන්වහන්සේ යනවනේ. අපි මේ පස්සෙන් යන උන්වහන්සේට අභියෝග කර. එහෙම කියලා මිනිසුන්ට කියනවා. මාස 4ක් ගියා. සිව් මාසෙකින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවරට වැඩම කරා. සවැත් නුවරට වැඩම කරාම
කොසල් මහ රජතුමා ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න අපි මණ්ඩපයක් හදන්නද? එතකොට කියනවා නෑ මහරජ ඔබ ඒකට කලබල වෙන්න එපා. මොකද මේ කාර්යභාරය කරන කෙනෙක් පැවිරිලා තියෙනවා ඒ තමයි ශක්‍ර දෙවියෝ. ඒ මණ්ඩපය හදන්න පුළුවන් එකම කෙනා තමයි ශක්‍ර දෙවියෝ. ඒක ශක්‍ර දෙවියෝ කරයි. කොසල් රජතුමා අහනවා ස්වාමීනි කොහෙද ඔබ වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නේ? කියනවා ගණ්ඩබ්බ වෘක්ෂ මුලදී. ඒ වෙලාවේදී තීර්ථකයෝ මේක දැනගෙන යොදුන් 4ක් දුර තියෙන සවැත් නුවර සියලුම අඹ ගස් ටික පින්වතුනි කපා ඉවත් කළා. අඹ ගෙඩියක්වත් ඉතුරු නොකර කපා ඉවත් කළා. මොකද ගණ්ඩ කියන්නේ ගෙඩි වලට, අඹ කියන්නේ අඹ වලට. අඹ ගෙඩිය කියන අර්ථය තමයි ගණ්ඩබ්බ කියලා කියන්නේ. එතකොට මෙහිම තැනකනම් ප්‍රාතිහාර්ය පාන්නේ කුඩා අඹ ගෙඩියක්වත් ඉතුරු නොකර සියලු අඹ ගස් ටික කපලා දැම්මා. නමුත් එක උයනක එක අඹ ගෙඩියක් පිටුතුනි දිමි ගොට්ටක් ඇතුලේ තිබුණා. උයන්පල්ල මේ අඹ ගෙඩිය අරගෙන එනවා රජතුමාට දෙන්න. එනකොට අතරමඟදී බුදුහාමුදුරු මුණ ගැහුණා. පිටුතුනි ප්‍රඥාවන්තයාගේ ස්වභාව විස්මතු වෙනවා මෙතනදී. උයන්පල්ල කල්පනා කරා රජතුමාට මම මේ අඹ ගෙඩිය දුන්නොතින් රජතුමා මට මෙච්චර කහවණු ටිකක් දෙයි. ඒ කහවණු ටිකෙන් මට මේ ජීවිත කාලයවත් ජීවත් වෙන්න බැරි වෙයි. ඒ නිසා උයන්පල්ල හිතනවා මම භාග්‍යවතුන් වහන්සේට මේ අඹ ගෙඩිය පූජා කළොත් මට සසරේ කල්ප ගාණක් සුගත සම්පත්තින් ලබන්නට පුළුවන් කමක් ලැබේ. ආන්නේ අරමුණ පෙරදෙඩි කරගෙන උයන්පල්ල භාග්‍යවතුන් වහන්සේට අඹ ගෙඩිය පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ අඹ ගෙඩිය ආනන්ද හාමුදුරු ලවා යොෂේ එකක් හදාගෙන පානය කරා. අඹ ඇටය උයන්පල්ලට දෙනවා හිටවන්න කියලා. එක තැනක හිටවනවා. භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා එතනදී උන්වහන්සේගේ අත දෝවණය කරනවා අඹ ඇටි හිටපු තැනට. බුද්ධානුභාවයෙන් ඒ හිටවපු අඹ ඇටය ඒ මොහොතේම පැලවුණා රියන් 50ක් උසට. 6 දිසාවටම අතු විහිදුණා රියන් 50ක් දුරට. ඒ මොහොතේම අඹ ගෙඩි හටගත්තා. සමහර අඹ රතු පාටයි, සමහර අඹ කොළ පාටයි. දැන් මිනිස්සු ඇවිල්ලා මේ අඹ ගහෙන් අඹ කනවා. තීර්ථකයෝත් ඇවිල්ලා බලන් ඉන්නවා දැන් මෙතනදී ප්‍රාතිහාර්ය පාන්නේ. තීර්ථකයන්ගේ අවසාන බලාපොරොත්තුව දැන් විසුණු වෙලා. අර ආපු පිරිස අතර සුරා දූර්තයෝ අඹ ගහෙන් අඹ කකා කන අඹ ඇට සහ අඹ ලෙලි වලින් අර තීර්ථකයන්ට එළව පහර දෙන්න ගත්තා. මොකද බුදුරජාණන් වහන්සේට කරපු කරදර ටික දන්න නිසා. ඒ මොහොතේම පින්වතුනි වාත වලාහක දෙවියෝ මහා සැඩ සුළඟක් හමනවා. ඒ හමන සුළඟින් අර තීර්ථකයන්ව දූවිලි වලින් නෑවෙනවා. ඒ මොහොතේම වැස්ස වලාහක දෙවියෝ වර්ෂාවක් වස්සවනවා. තීර්ථකයන්ගේ මුළු ඇඟම ඒ වෙලාවේදී වර්ෂාවෙන් තෙත් වෙලා මඩ වලින් නැහැවුණා වගේ සියල්ලෝම පින්වතුනි විකෘති භාවයට පත් වෙනවා. තීර්ථකයෝ හිස්ලුවත පලා දුවනවා. පුරාණ කාශ්‍යප යනකොට ඒ පූර්ණ කාශ්‍යපක එක දායකේ එනවා මේ පූර්ණ කාශ්‍යපගේ ප්‍රාතිහාර්ය බලන්න. මේ ගණ්ඩබ්බ කියන රුක්ෂ මූලයට. ඔහුගේ අතේ තිබුණ නගුල, ඔහුගේ අතේ තිබුණ ලණුව, පූර්ණ කාශ්‍යප ඒ ලණුවයි නගුලයි උදුරගෙන අර ලණුවෙන් නගුල ඇඟේ තියලා බැඳගෙන ගඟට පැන්නා, මරණයටපත් වුණා. ඒ මොහොතේම මැරිලා අවීචි මහා නිරේ මේ පූර්ණ කාශ්‍යප ඉපදුනා කියලා එතන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ එදා සියල්ලෝම රැස් කරවමින් අර කියන ගණ්ඩබ්බ වෘක්ෂ මූලයට වැඩම කළා. එහිදී
ශක්‍රදෙවි ඇවිල්ලා සක්වලේ එක කොනක නැගෙනහිර දිසාවට වෙන්න, සක්වලේ අනිත් කොනේ බටහිර දිසාවට වෙන්න යොදුන් 50ක් පළල රුවන් සක්මනක් මවනවා. ඒ සක්මන මත භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳිමින් සියලු සත්වයෝ දිහා කරුණාවෙන් බලනවා. අද බොහෝ දිනෙක මගඵල ලබනව දකිනවා. බුදුරජාණන් වහන්සේගේ ළඟට පින්වතුනි එනවා ඒ වෙලාවේ විවිධ ශ්‍රාවකයෝ. එක වෙලාවක එනවා උපාසිකාවක්. තව වෙලාවකට එනවා චූල අනේපිඩු සිටු කියලා තව උපාසකී. මේ ඔක්කොම අනාගාමී අය. මෙහෙම පින්වතුනි ශ්‍රාවකයන්ගේ ඉඳලා 80 මහා ශ්‍රාවකයෝ ළඟටම එනකන් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඇයි ඔබ වහන්සේ වෙහෙසෙන්නේ අපි ප්‍රාතිහාර්ය පාලමේ තීර්ථකය දමනය කරන්න කියලා. නමුත් එතන හරි අපූර්වට විස්තර කරලා තිබෙනවා ඒ ශ්‍රාවකයෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද අපි ප්‍රාතිහාර්ය පාන්නේ කියන කාරණාව පැහැදිලි කරන විදිය. ඒ කාරණාවත් පින්වතුනි හරිම රසවත්. නමුත් භාග්‍යවතුන් වහන්සේ සියල්ලෝම නවත්තමින් ඒ වෙලාවේදී අර රුවන් සක්මණේ ඉඳගෙන මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරක් පාන්නට පුළුවන් කෝටි ලක්ෂ 24කට සමාධි සමාපත්තින් වලට සමවදින්නට පුළුවන් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක ඇසකින් ජල දහරාවක් අනිත් ඇසෙන් ගිනි දහරාවක් එක රෝම කෝපයකින් ජල දහරාවක් තවත් රෝම කෝපයකින් ගිනි දහරාවක් එක කනකින් ජල දහරාවක් තවත් කනකින් ගිනි දහරාවක් මෙන්න මෙහි විදියට පින්වතුනි යමක මහා ප්‍රාතිහාර්ය පානවා. එයි මේකට යමක ප්‍රාතිහාර්ය කියන්නේ. යමක කියන්නේ යුගල කියන එකයි. යුගල වශයෙන් පාන ප්‍රාතිහාර්ය තමයි පින්වතුනි මේ යමක මහා ප්‍රාතිහාර්ය කියන්නේ. අර ජල කඳයි අර ගිනි කඳයි පින්වතුනි ෂඩ් වර්ණ රශ්මි මාලාවෙන් බැබලෙනවලු. සක්වල ගැබ කෙලවර අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ජල දහරාවයි ගිනි දහරාවයි සෙවිලා ආයමත් නැවත පරාවර්තනය වෙලා ආකාශ තලයේම අසංඛ්‍ය ගණන් සත්‍යයන් බලාගෙන ඉඳෙද්දී මුළු ආකාශ තලයේම හරියට වියනක් බැඳා වගේ ඒ ජල දහරාවයි ගිනි දහරාවයි පින්වතුනි හස නිර්මාණය වුණා. මේ මහා ප්‍රාතිහාර්ය බලාගෙන ඉන්න ගමන් භාග්‍යවතුන් වහන්සේ නිර්මිත බුදුරුවක් නිර්මාණය කරලා තවත් බුදුරජාණන් වහන්සේ නමක් නිර්මාණය කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න අහනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. මෙන්න මේ ක්‍රමයට ප්‍රශ්න අසමින් ලබා දෙන පිළිතුරු ක්‍රමයට ධර්මදේශනාවක් පවත්වනවා. දේශනාව නිමාවටපත් වෙනකොට පින්වතුනි කෝටි 24ක් එදා ධර්මාබෝධය ලැබුවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ මහා ප්‍රාතිහාර්ය පිළිබඳව නම් පින්වතුනි අපට වෙනම දවසක් සාකච්ඡා කරන්නට තරම් කරුණු කාරණාවල් තියෙනවා. නමුත් අද දවසේ කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අපි ඉදිරි ධර්ම දේශනාවකදී අපි උත්සාහ ගමු සාකච්ඡා කරන්නට කොහොමද භාග්‍යවතුන් වහන්සේ මේ මහා ප්‍රාතිහාර්යෝ යමක මහා ප්‍රාතිහාර්ය එදා ගණ්ඩප්ප වෘක්ෂ මූලයේදී පැවැත්වූ ආකාරය. එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයෙන් අල්ප මාත්‍ර බිදකුයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් අපි දේශනා කරන්නට යෙදුනේ. මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. බාඳුරාගොඩ පදිංචි වෛද්‍ය උදේනද සේරම් මහතා සහ සන්ධ්‍යා නාපාගොඩ මහත්මිය ඇතුළු පින්වතුන් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. මීට වසර 4කට පෙර මියගිය බාදුරාගඩ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය සීද සේරම් එහෙම නැත්නම් අමුණුගොඩ රාලහාමි ඒ ආදරණීය පියාණන්ටත්
ඒ වගේම විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී මුතුදේවි අමරසිංහ මහත්මියට ඒ මෑණියන්ට බෝ උණුවේ විසූ අමරසිංහ නාපාගොඩ මහතා සෙබස්තියන් සේනාරත්න මහතා සහ එම මහත්මිය ශ්‍රියාලතා ජයතිලක හාමිනේ අමුණුගොඩ ජේද සේරම් පොඩි රාලහාමි කියන මෙන්න මේ සියලු දෙනාටමත් ඒ වගේම කුරිකොටුවේ විසූ ඇලිස් දිසානායක මහත්මිය පුංචිසේන අමරසිංහ මහත්මයා ඉන්ද්‍රානි පින්ටෝ මහත්මිය ඇතුළු ඒ පවුල් වලට සම්බන්ධ හැම දෙනාගේම නම් මිය ගිය සංසාරේ පින් බලාපොරොත්තු වෙන සියලු මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ හැම දිනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු 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 කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධම්සභා මණ්ඩපයේට වැඩමවා වදාළ දේශකයාණන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු යහපත් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම සිතන පතන ආකාරයටම මුදුන්පත් වේවා. දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් හැම දිනාටම මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මෙවන් උතුම් ගාම්භීර ධර්මයක් අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවයාණන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මියගිය මාගේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් වේවා. මියගිය පියාණන්ට පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු ගුරු දේවයාණන් වහන්සේට පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු.